තෙරුවන් සරණයි සියලු දෙනාටම. මේ අවස්ථාවේ අප සියලු දෙනා මෙහි රැස් වී සිටින්නේ බැලවානගල ධර්ම සාකච්ඡා මාලාව පවත්වන අවස්ථාවටයි. ඒ සඳහා වැඩමවා වදාළ නම කියන්න අවසරයි. ගුරුදෙනියේ ධම්මකෝවිද තෙරුවන් වහන්සේ පාද නමස්කාර පූර්වක මේ අවස්ථාවේදී අප පිළිගන්නවා. ධර්ම සාකච්ඡාව සිදු කිරීම සඳහා මේ අවස්ථාවේදී ගරු ස්වාමීන් වහන්සේට ආරාධනා කළ සිටිනවා. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං අහම්මන්තේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදීන සම්පාදී සබ්බං ආම බන්තේ. අවසරයි ස්වාමීන් වහන්සේ, මේ ධර්ම සාකච්ඡා මාලාවේදී පසුගිය ධර්ම සාකච්ඡා වලින් නැගිච්ච ප්‍රශ්න හැටියට ඉදිරිපත් කළ තියෙන ප්‍රශ්න කිහිපයක් ලැබිලා තියෙනවා. ඔබ වහන්සේගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා අපිට අනුකම්පා කළා ඒ ප්‍රශ්න සඳහා අවශ්‍ය පිළිතුරු ලබා දෙමින් මේ සංසාර ගමනේ යන අප සියලු දෙනාටම උතුම් නිර්වාණ සම්පත්තිය ලබා ගැනීම සඳහා අවශ්‍ය මාර්ගය හෙළි කළ දෙන ලෙස පළමුවෙන්ම තියෙන්නේ ඔබ පිළිතුරු දුන් ප්‍රශ්නයකටම ඔබ වහන්සේ පිළිතුරු දුන් ප්‍රශ්නයකටම අදාළව තියෙන ප්‍රශ්නයක්. මිනිසුන් ජරාවට පත්වන බව, ලෙඩ වෙන බව, මරණ බව, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් බව, අප්‍රියයන් හා එක්වීම දුකක් බව කුඩාවදියේ පටන්ම අපිත් අන්‍යාගමිකුනුත් දන්නා කරුණක්. ආදීනවයයි පවසනවා. මේ ආර්ය විනයේ ආදීනමය කොහොම සිහි කරන්නද යන්න අනුකම්පාවෙන් පහදා දෙන්න. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්නතුනි, මේ මොහොතේ
මේ අපි හැමදෙනාම දැන් බලාපොරොත්තු වෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අපි හැමදෙනාටම ලැබුණු මේ ධර්මයේ තුල ඇති ධර්ම කාරණා තේරුම් අරගෙන වටහාගෙන විස්තර කරගෙන ඒ තුල අපේ ජීවිතේ දකින්නේ කොහොමද කියන කාරණය අවබෝධ කරගෙන අපි කාගේ හිත ඇතුලේ තියෙන දුක වේදනාව තනිකම බලාපොරොත්තු සුන් වෙන බව ජරාවටපත් වෙන බව ව්‍යාධිය මරණය මෙන්න මේවා අපි වෙත ඉන්නේ මොන හේතුවක් නිසාද මේ වගේ නිදහස් වෙන්නේ කොහේ ගිහිල්ලාද නැත්නම් කොතනදීද කවදාද මේ කියන ආදී කාරණා මේ තෝරා බේරා ගන්නටයි. මොකද ඒකට හේතුව මේ කවුරුත් අද සැනසෙල්ල ලැබෙයි හෙට සැනසෙල්ල ලැබෙයි මේ දුක් නැති තැනක් දුක් නැති මොහොතක් ලැබෙයි කියන බලාපොරොත්තුෙන් තමයි හැම දෙයක්ම සිද්ධ කරන්නේ. නමුත් කවදාවත් කාටවත් કોઈ ආකාරයෙන්වත් මේ සැනසෙල්ල කියන එක සැපය කියන එක මේ පැවැත්ම තුල යථාර්ථයක් බවට පත් වෙන්නේ නැහැ, ලබන්නට බෑ, දකින්නට බෑ කියන කාරණේ තමයි සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙන එකම කාරණය. ඒකත් ලෝකයා කල්පනා කළා මේ අපි කාගෙත් මේ හිතවල තියෙන දුක වේදනාව මේක මේ දෙවියන් වහන්සේට කිව්වොත් දෙවියන් වහන්සේගෙන් අපට ඒකට උත්තර ලැබෙයි කියන මේ යම් කෙනෙක් මේ තමන්ගේ හිතේ ඇති වෙන මේ දුක ඒ දුකට පිහිට වෙන අදෘශ්‍යමානව ඉන්න කෙනෙක් ගැන ප්‍රාර්ථනාවක් ඇති වෙන මේ හැම කෙනෙක් තුලම එහෙම මේ ආත්ම දෘෂ්ටිය කියන එක මේ ආත්ම දෘෂ්ටියත් එක්කයි මේ දෙවියෙක් නැත්තම් පිහිටක් ප්‍රාර්ථනාවක් ඇති කරගන්නේ හැම කෙනාටම හැම කෙනෙක්ගේම පිහිට සරණ ආරක්ෂාව ඕන කරනවා මෙලොවට බිහි වෙනකොට පුංචි දරුවට මේ අම්මගේ තාත්තගේ ආදරය අම්මගේ තාත්තගේ ආරක්ෂාව අම්මගේ තාත්තගේ උණුසුම අම්මගේ තාත්තගේ සුවඳ පවා කටහඬ මේවා පුදුම ජීවිතයට ආරක්ෂාවක් දෙනවා පිහිටක් වෙනවා සරණක් වෙනවා ඒක බලාපොරොත්තු වෙනවා හැම සත්වෙක්ම එහෙමයි මේ පුංචි බලු පැටියෙක් පුංචි පූස් පැටියෙක් ගත්තත් තවත් කෙනෙක්ගේ ආදරේ කරුණාව සරණ පිහිට බලාපොරොත්තු වෙනවා ඒ නිසානේ ඒ සත්‍යෝ පවා මේ සසරට බැඳෙන්නේ මේ සත්‍යය සසරට බැඳෙන්නේ පින්නතුණි වෙන හේතුවක් නිසා නෙමෙයි මේ මම කියන අපේ අතුලාන්තයේ ඇතිවෙන මේ මම කියන සංකල්පය මේ අපි හැමදෙනාම තුල මේ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව මේ හැම කෙනා තුලම මේ මම කියන දෘෂ්ටිය එනවා උන්වහන්සේ පෙන්වා දෙන්නේ මෙන්න මෙතන දැන් අපිට ගැටලුව යොමු කළේ ආස්වාදයේ ආදීනමය කියන එක. මේ ආස්වාදයේ ආදීනමය කියන එක අපි තේරුම් ගන්නට ඕන සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දීපු මේ ගැඹුරු බුදුදහමේ දර්ශනය අනුව. මොකද්ද බුදුදහමේ ගැඹුරු දර්ශනය? බුදුදහමේ ගැඹුරු න්‍යාය මොකද්ද? හේතුඵල න්‍යාය. මොකද්ද? හේතුඵල න්‍යාය. සර්වඥන් වහන්සේ එක් අවස්ථාවක භික්ෂුන් වහන්සේලාට වදාරනවා මහණෙනි කවුරු හරි යවුවොත් මේ ශාස්ත්‍රූන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා කවුරු හරි මේ ශාස්ත්‍රූන් වහන්සේ මොකද්ද මේ තථාගතයන් වහන්සේ ශාස්ත්‍රූන් වහන්සේ මොකද්ද දේශනා කරන ධර්ම න්‍යාය එහෙම ඇහුවොත් මොකද්ද දෙන උත්තරේ කියලා උන්වහන්සේ අහනවා අහලා උන්වහන්සේම උත්තර දෙනවා කොහොමද මහණෙනි කෙනෙක් ඇහුවොතින් ශාස්ත්‍රූන් වහන්සේගේ ධර්ම න්‍යාය මොකද්ද කියලා මොකද්ද දෙන්න ඕන උත්තරේ හේතුඵල න්‍යාය හේතුඵල න්‍යාය මොකද්ද මේ හේතුඵල න්‍යාය කියන්නේ පටිච්ච සමුප්පාදේ කියන ඒ දේශනාවට ඇතුළත් කළේ උන්වහන්සේ මේ කියන හේතුඵල න්‍යාය කියන එක හේතුඵල න්‍යාය මොකද්ද මේ හේතුඵල න්‍යාය තුලින් පැහැදිලි කරන්නේ හේතුඵල න්‍යාය තුලින් මොකද්ද පැහැදිලි කරන්නේ යම් කිසි ඵලයක්
යම් කිසි ධර්මයක් හට ගන්නවා නම් පහළ වෙනවා නම් ඒ පහළ වෙන්නේ මොන හේතුවක් නිසාද? ඒ දේ ඒ ධර්මයේ පහළ වෙන හේතු ඇති නිසා. තේරුණානේ? යම් ධමයක් පහළ වෙන්නේ ඒ ධර්මයේ පහළ වෙන හේතු පවතින නිසා, හට ගන්න නිසානේ. එහෙම තු බෑනේ නේ. උදාහරණයක් කියන්න බලන්න මේ පින්තුල්ලාට තේරෙන හැටියට. දැන් දුම කියන එක නිකම්ම ඇති වෙන්නේ නෑනේ නේ. එහෙනම් දුම ඇති වෙන්නේ ගින්නක් තියෙනට ඕන. අන්න ගින්නේ ඵලයක් තමයි දුම. තේරුණානේ? මං කියන දේ පැහැදිලි වෙනවද? ගින්නේ ඵලයක් තමයි දුම. මොකද්ද ඵලයක් කියන්නේ? දෙයක් නිසා තවත් දෙයක් ඇති වෙනවා. තේරුණානේ? එක්තරා දෙයක් නිසා තවත් දෙයක් ඇති වෙනවා. ඒක තමයි කියන්නේ මොකද්ද? ඵලය. ඒ දේ ඇති වෙන්න හේතු වෙන දේ තමයි හේතුව කිව්වේ. හේතුඵල කිව්වේ ඒකයි. තේරුණානේ? යමක් ඇති වෙනවා නම් ඒ දේ ඇති වෙන්න හේතු උනේ මොකක්ද? හේතුව. දැන් දවස කියන්නේ මොකද්ද? දවස කියලා දෙයක් තියෙනවද? රාත්‍රිය දහවල කියලා දෙයක් තියෙනවද? මොකක්ද මේ රාත්‍රිය දහවල කියන්නේ? ඇයි මේ රැ වෙන්නේ දහවල් වෙන්නේ? ඉරේ හේතුවක් නෙවෙයි. ඉරේ පෘථුවියේ ගමන් ගැනීම. ඉර කියන හඳ කියන මේ ග්‍රහ වස්තු වල ක්‍රියාකාරීත්වය ගමන නිසා භ්‍රමණය පරිභ්‍රමණය කියන මේ පෘථුවියේ පරිභ්‍රමණය. ඒ ධර්මතාවය නිසානේ. ඒක ධර්මතාවයක්. අන්න ඒ ධර්මතාව වෙනකොට රැ දහවල් දෙකක් ඇති වෙනවා. ඒ හැරෙම යථාර්ථයක් වශයෙන් රැ දහවල් කියලා දෙයක් තියෙනවද? රැ දහවල් කියලා දෙයක් නෑ. අර හේතුව නිසා තමයි රැ දහවල් දෙක ඇති වෙන්නේ නේ. අන්න ඒ වාගේ. එhmenan උන්වහන්සේ දේශනා කරනවා යම් කිසි හේතුවක් නිසා තවත් දෙයක් ඇති වෙනවා නම් ඒ ඇති වෙච්ච දේ මොකද්ද? ඵලය. ඒ ඇති වෙන්න හේතුණු දේ හේතුව කියලා උන්වහන්සේ දේශනා කළා. ඒ නිසා ඒ අනුව තමයි මේ සංසාරය කියන මේ සත්‍යයේ පැවැත්ම අවබෝධ කරගන්නට උන්වහන්සේ උත්සාහ කළේ. තේරුණානේ? ඒ අනුව තමයි මේ සංසාරේ පැවැත්ම සත්‍යයට තියෙන එකම දේ මොකක්ද? සත්‍යයට තියෙන එකම දේ මොකක්ද? දුක. නේ? දුක නේද? සත්‍යයට තියෙන එකම දේ දුක. සත්‍ය කිව්වම ඉතින් මේ දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක කොහේ වුණත් දුකමයි තියෙන්නේ. දුක කියන්නේ මොකද්ද? ස්ථිර නැති බව. නේ? දුක කියන්නේ ස්ථිර නැහැ. පවතින්නේ නැහැ, පැවැත්මක් නැහැ. මොකද පැවැත්මක් නැත්තේ? මේ කිසි ධර්මයක පැවැත්මක් නැහැ කියන කාරණය තමයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ. තේරුණානේ? ඒතර උන්වහන්සේ බැලුවා මොකද්ද බැලුවේ? සත්‍යයට තියෙන එකම දේ මොකද්ද? දුක. මොකක්ද දුක කිව්වේ? දුක් 11ක් තියෙනවා කියලා දේශනා කළානේ. 11 කෝනුහාසෝ කිමා නන්දෝ නිච්ඡං පජ්ජලිතේ සති. තේරුණානේ? මොන සිනහවක්ද? මොන හාස්‍යයක්ද? මොන ආනන්දයක්ද? අපි ආනන්දයටපත් වෙනවනේ. ඇයි? මේ සත්‍ය ක්ෂණයක් පාසා මේ පවතින්නේ ජීවත් වෙන්නේ 11 ගින්නකින් දැවෙමින්. 11 ගින්නකින් දැවෙමින් තමයි මේ සත්‍ය ජීවත් වෙන්නේ, පවතින්නේ. 11 ගින්නකින් දැවෙමින්. සත්‍ය කියන්නේ මේ 11 ගින්නක දැවීමකට. ගිනි 11ක දැවීමට උන්වහන්සේ දේශනා කරන්නේ සත්‍ය කියලා කියන්නේ. මම කියන්නේ, ඔබ කියන්නේ මොකද්ද මේ? ගිනි 11ක්. තේරුණේ? මොනවද මේ ගිනි 11? රාග, ද්වේෂ, මෝහ, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස. ඔන්න ඔය ගිනි 11 තමයි සත්‍ය කියලා කියන්නේ. මේ ගිනි 11ක පැවැත්මටයි සත්‍ය කියලා කියන්නේ. ස්ත්‍රිය කියන්නේ, පුරුෂයා කියන්නේ මේ ගිනි 11ක පැවැත්මටයි. ගිනි 11ක් පවතිනවා. ගින්නක් පවතිනවා කියන්නේ මොකද්ද? ගින්නක් පවතින තැන මොනවද තියෙන්නේ? දැවීමක්. පිච්චීමක් නේ. දැවීමක්, පිච්චීමක්.
එහෙමනම් දැවීමක් පවතිනවා නම් පිච්චීමක් පවතිනවා නම් මේ සංසාරයේ ප්‍රයත්න සැපද්ද දුකක්ද? දුකක් නේ. සංසාරයේ ප්‍රයත්න දුකක්. එහෙමනම් උන්වහන්සේ මෙන්න මේ කියන සංසාරේ පැවැත්ම කියන දුක අවබෝධ කරගන්නේ කොහොමද කියන කාරණය තමයි පෙන්වා දෙන්නේ. පැහැදිලිද? ඒ පැහැදිලි කිරීම තරම් පැහැදිලි කිරීමක් කරන්න වෙන කිසි කෙනෙක් කිසි සත්වෙක් මේ ලෝකයේ සමත් වෙන්නේ නැහැ. ඇයි? ඒ තරමටම මේක අවබෝධ කරගන්න අමාරුයි. ඇයි අමාරු? ආත්ම දෘෂ්ටියෙන් හැම වෙලේම මෙන්න මේ ගින්නේ පැවැත්ම වැහිලා යනවා. තේරුණානේ? ආත්ම දෘෂ්ටිය. ආත්ම දෘෂ්ටිය කියන්නේ මොකද්ද? මම යන හැඟීම. මම කියන දෘෂ්ටිය. එහෙමනම් උන්වහන්සේ යම් ධර්මයක් දේශනා කළාද ඒ දේශනා කළේ සත්‍යයේ තියෙන මේ ආත්ම දෘෂ්ටිය දුරු කර ගැනීම සඳහා, දුරු කිරීම සඳහා. අන්න ඒක තමයි බුදුදහම ගැන අප ප්‍රධාන වශයෙන් පළමු කොටම අවබෝධ කර ගන්නට ඕන කාරණය. මම කියපු කාරණා පැහැදිලි වුණාද? එහෙමයි මෙන්න මේක තමයි අවබෝධ කර ගන්න ඕනේ. එතන තමයි තියෙන චතුරාර්ය සත්‍ය කියන එක. අවසරයි ස්වාමීන් වහන්සේ, දැන් දුක කියනකොට වංශිකව වෙනස් වීම නැත්නම් අනිත්‍යයට අමතර අනාත්ම කියන එකත් බලපෑමක් වෙනවද? ඒක දුකට අනිවාර්යයෙන්ම දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා තියෙනෝනේ නේ. අපි අවබෝධ කරගන්න ඕන මොකද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය. අනිත්‍ය කියන්නේ මොකද්ද? වෙනස් වීම තුලින් නිට්ටය නෑ කියන එක. නේ නිට්ටය නෑනේ, ස්ථිර නෑ. නිට්ටය නෑ, නිට්ටය නැති එක අනිත්‍ය කියන්නේ. නිට්ටය නෑ කියන්නේ මොකද්ද? නිට්ටය නෑ කියන්නේ වෙනස් වීම සිදු වෙන හැමතිස්සෙම සංස්කාරයක් ගත්තොත් චිත්තක්ෂණ 17ක් ඇතුළත සෑම දැන් සිත කියන එක නිට්ටය දෙයක් නෙවෙයි. කියන්නේ මේ සිත කියන එක නිට්ටය දෙයක් නෙවෙයි. සිත ඇති වෙනවා, ඇති වෙනකොටම නැති වෙනවා. සිත ඇති වෙනවා, ඇති වෙනකොටම නිරුද්ධ වෙනවා. එතකොට ඇති වෙනකොටම නැති වෙනවා නම් ඒක නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. අන්න අනිත්‍ය හිමයි තේරුම් ගන්නට ඕනේ. සිත පමණක් නෙවෙයි මේ ශරීරයේ තියෙන රූප කොටසුත් එහෙමයි ඇති වෙනකොටම නැති වෙනවා. මේ ශරීරයේ තියෙන මේ රූප ඇති වෙනකොටම නැති වෙනවා. මේ රූපය මේ දැන් මේ අපි මේ පින්නතුල්ලා මේ ඉන්නවා වාගේ පෙරුණට මෙතන මේ ඉන්න රූපයක් නෑ මෙතන. මොකද තියෙන්නේ? ඇති වෙමින් නැති වෙමින් පවතින ශක්ති පරම්පරාවක්. උන්වහන්සේ දේශනා කරන්නේ එහෙමයි. මේ ඇති වෙමින් නැති වෙමින් පවතින ශක්ති පරම්පරාව තමයි මේ රූපයක් වශයෙන් සිතට අහු වෙන්නේ. රූපයක් වශයෙන් සිතට අහු වෙනවා. මොකද්ද රූපයක් වශයෙන් සිතට අහු වෙන්නේ? ඇති වෙමින් නැති වෙමින් පවතින ශක්ති පරම්පරාවක්. ඔය ඇති වෙමින් නැති වෙමින් පවතින ශක්ති පරම්පරාව මොනවද? පඨවි ශක්තිය, ආපෝ ශක්තිය, තේජෝ ශක්තිය, වායු ශක්තිය. මේ ශක්ති පරම්පරාව. ওই ශක්ති පරම්පරාව ඇති වෙමින් නැති වෙමින් පවතිනකොට මෙතන තව රූපයක් පහළ වෙනවා. මොකක්ද ඒ රූපය? වර්ණ රූපය, ගන්ධ රූපය, රස රූපය, ඕජා රූපය. ඔන්න රූප හතරක් තව මේ ඒ පහළ වෙන්නේ මේ හතරේ පැවැත්මත් එක්ක පහළ වෙන්නේ එතන. මොන හතරේ පැවැත්මද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ සතර මහා ධාතුන්ගේ පැවැත්මත් එක්කම පහළ වෙනවා. මොකද්ද? වර්ණ රූපේ, ගන්ධ රූපේ, රස රූපේ, ඕජා රූපේ. ඒ රූප කිව්වහම මේවා මේ ද්‍රව්‍ය වශයෙන් නෙවෙයි. ඒවා ශක්තියින් වශයෙන් පහළ වෙන්නේ. එතකොට මෙතන පහළ වෙනවා වර්ණ ශක්තිය. වර්ණය කියන රූපය. වර්ණය තමයි මේ ඇහි චක්කු ප්‍රසාදයට ගෝචර වෙන්නේ. එතකොට වර්ණ රූපයේ චක්කු ප්‍රසාදයට ගෝචර වුණා වෙනකොටම උතන දෙයක් වෙනවා. මොකද්ද වෙන්නේ? සිතක් හට ගන්නවා. උන්වහන්සේ දේශනා කරන්නේ ඒක මොකද්ද? මේ චක්කු ප්‍රසාදයේ ඉදිරියේ තියෙන රූපවල වර්ණ ඡායාව පහළ වෙනකොට දැන් කණ්ණාඩියේ තියෙනවනේ ප්‍රසාදය කියන්නේ ඒකනේ නේ. මම දන්නවනේ පින්නතුල්ලානේ. ප්‍රසාදය කියන්නේ මොකද්ද? උපයක් කියන එක. දැන් කණ්ණාඩිය ගාවට ගිහ දැන් පින්නතුල්ලා
කන්නඩි ගාවට ගිහිල්ලා බලනවනේ නේ. කිස් සකස් කරගන්න බලනවනේ. බැලුවා මොකද වෙන්නේ? කන්නඩි බැලුවා මොකද වෙන්නේ? ඒක පේනවා. තමන්ගේ ප්‍රතිබිම්බය කණ්ණාඩියේ පහළ වෙනවනේ. කණ්ණාඩියේ පහළ වෙනවා. ප්‍රතිබිම්බය නැත්තම් වත් කියන ඡායාව පහළ වෙනවා. ඒ වාගේ මේ චක්කු ප්‍රසාදයේ ඉදිරියේ තියෙන රූපවල ඡායාව පහළ වෙනවා. ඒ චක්කු ප්‍රසාදයේ ඉදිරියේ තියෙන රූපවල ඡායාව පහළ වෙනකොට මොකද වෙන්නේ? ඔතන වහ චිත්ත පරම්පරාවක් ඇති වෙලා නැති වෙලා යනවා. මොකක්ද ඇති වෙලා කියන්නේ? චිත්ත පරම්පරාවක්. හොඳට තේරුම් ගන්න ඕන කාරණයක් මම කියන්නේ. චිත්ත පරම්පරාවක් කියන්නේ මොකක්ද? ක්ෂණයක් පාසා ඇති වෙලා නැති වෙලා යන සිත් ගොඩක්, සිත් පරම්පරාවක්. සිතක් ඇති වෙනවා, ඒ සිත නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනවා කියන්නේ ඉතිරියක් නැතිවම සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා යනවා. තව සිතක් ඇති වෙනවා, ඒකත් නිරුද්ධ වෙලා යනවා. තව සිතක් ඇති වෙනවා, ඒකත් නිරුද්ධ වෙලා යනවා. ඔය වාගේ දියැලක් කඩාගෙන වැටෙනවා වාගේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරමුණු කරගෙන වෙන් වූ චිත්ත පරම්පරාවල් පහළ වෙනවා. එතකොට ඒ වෙන් වූ චිත්ත පරම්පරාව එහෙම වේගයෙන් ඇතිවීමින් නැතිවීම පවතිනකොට එකක් වාගේ, එක පැවැත්මක් වාගේ දැනෙනවා. අර පරණ චිත්‍රපටි වල දැකලා තින්නේ අර රූප රාමු වලනේ. ඒක අර එක ක්‍රියාවක් වශයෙන් පෙනෙන්නේ රූප ගොඩක්. ඒ රූප ගොඩ ගියාම තමයි ක්‍රියාවල් වෙන්නේ. අන්න ඒ වාගේ වෙන් වූ චිත්ත පරම්පරාවක ඇති වෙනවා. මොකක්ද? සංඥාව කියන එක තියෙනවා. චිත්ත පරම්පරාවේ සංඥාවෙන් අර පෙර නැති වෙලා ගිය සිත් තියෙනවනේ. ඒ සිත් වල ගත්ත සංඥාව රූපයක් වාගේ පේනවා. ඔන්න රූපයක්, ඇහි රූපයක් වාගේ පේනවා. රූපයක් වාගේ පේන්නේ ඒ ඡායාවන් අරමුණු කරගෙන ඇති වුණ විඥාන. ඇහි ඇති වුණා නම් ඒක චක්කු විඥානය. කනේ ඇති වුණා නම් සෝත විඥානය. ඔන්න සද්ද අරමුණු කරගෙන චිත්ත පරම්පරාවක් දියැලක් වැටෙනවා වගේ කඩාගෙන ඇති වෙනවා. ඇති වෙලා නැති වෙලා යනවා. එතකොට අර සංඥාව තමයි ගලපලා වචන බවටපත් වෙලා, ශබ්ද වචන වලට හැරිලා, වචන වල තේරුම් හිතට ඇවිල්ලා ඒකේ අර්ථය ගෙන්නේ අන්න අර සංඥාව. සිතක් පාසා ඇති වෙලා නැති වෙලා යන සංඥාව නිසා නොයේ අර තමන් ඒ නොඑක් ආකාරයෙන් වචන වලට ඒ තමන් ගත්ත සංඥාව අනුව නොඑක් අදහස් සිතුවිලි ඇති වෙනවා. ඒ ඇති වෙන අදහස් සිතුවිලි ප්‍රිය වශයෙන් ගත්තනම් ලෝභය ඇති වෙනවා. අප්‍රිය වශයෙන් ගත්තනම් ද්වේෂය ඇති වෙනවා. එතකොට ඔය ප්‍රිය වශයෙන් හෝ අප්‍රිය වශයෙන් ඒ ගන්නා බව ඇති වෙන්නේ මොකේද? ඇති වෙලා නැති වෙලා යන චිත්ත පරම්පරාවක. එතකොට සිතක් ඇති වෙලා නැති වෙලා ගියාම ඊට පස්සේ ඇති වෙන්නේ වෙන සිතක්. අර සිතේ මේ සිතේ සම්බන්ධයක් නැහැ. හැබැයි මේ අර සිත නැති වෙලා ගිය නිසා තමයි මේ සිත ඇති වුනේ. එතකොට මේ කිසිම සිතක ආත්මයක් කියන එකක් නැහැ. ආත්මයක් කියන්නේ ඒ සිතක් ඇති වෙලා ඒ සිත දිගට නැති වෙන්නේ නැතුව පවතින එක ආත්මයක්. දැන් සැප වේදනාව යම්කිසි අරමුණක් හේතුවෙන් ඇති වුණා නම් සිත ඒ ඇති වුණා නම් ඒ සැප වේදනාව දිගටම ඒ සිත පවතිනවා නම් ඉතින් සැප වේදනාව දුක් වේදනාව කියන්නේ නැහැ නේ ආයේ. දිගට පවතිනවනේ නේ. නේ? නමුත් එහෙම වෙන්නේ නැති අය සිතට පුළුවන්කමක් නැහැ ඇති වෙලා නැති නොවි පවතින්න බෑ. සිතේ ස්වභාවයම තමයි ඇති වෙලා නැති වෙලා යන එක. එහෙමනම් ඇති වෙලා නැති වෙලා යන වෙන වූ චිත්ත පරම්පරාවක් තමයි මේ එක ආත්මයක් කියලා සත්‍යෝ අවිද්‍යාව නිසා ගන්නෙ. අවිද්‍යාව කියන්නේ මොකක්ද? සිතට පේන්නේ නැහැ මේ වෙන් වූ චිත්ත පරම්පරාවක් කියලා. වේදනාවෙන්, සංඥාවෙන්, චේතනාවෙන් අර සම්බන්ධ කරනවා එකක් වශයෙන්. එකක් වශයෙන් සම්බන්ධ කළාම සිතට දැනෙන්නේ එක්කෙනෙක්ගේ වේදනාවක්, එක්කෙනෙක්ගේ සංඥාවක්, එක්කෙනෙක්ගේ දැනගැනීමක්, විඳීමක් කියන සංඥාව වෙනවා සිතට. ඒ සංඥාව කියන්නේ මොකද්ද? ආත්ම දෘෂ්ටිය. ආත්ම දෘෂ්ටිය ඇති වෙන්නේ ඇයි? අර වෙන් වූ චිත්ත පරම්පරාවක් බව පේන්නේ නැති නිසා. ඒ තරමටම වේගෙන්
චිත්ත පරම්පරාව ඇති වෙලා නැති වෙලා යනවා. අනිත්‍යයි කියන්නේ අන්න ඒකටයි. මොකද අනිත්‍යයි කියන්නේ සිත ඇති වෙනකොටම නැති වෙනවා. ඒක සිත ඇති වෙනකොටම නැති වෙන නිසා තමයි සිතට පුළුවන් වෙන්නේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් කියන මේ ඉන්ද්‍රියන් පහෙන්ම වහ නොඑක් අරමුණු ගන්න. දැන් මාවත් පේනවා මගේ සද්දෙත් ඇහෙනවා නේ පින්නතුල්ලාටනේ. ඇහෙනවනේ සද්දෙත් ඇහෙනවා මේ දෙකම එකවර වාගේ ඇහෙන්නේ. නමුත් එහෙම වෙන්නේ නැහැ. මේ වෙන් වූ ඇහෙන් යනවා කෙලින්ම කනට යනවා. ඒ වාගේ සිතක් පාස එක සිත එකවර ඇති වෙන්නේ දෙකක් ඇති වෙන්නේ නැහැ. දෙකක් ඇතුළත මොකද වෙන්නේ? සිත් දෙකක් එකවර ඇතුළත මොකද වෙන්නේ? සිත් දෙකක් එකවර ඇතුළත මොකද වෙන්නේ? දෙන්නෙක් වෙනවනේ නේ. සිත් දෙකක් එකවර ඇතුළත දෙන්නෙක් වෙනවා. නමුත් උන්වහන්සේ දේශනා කරන්නේ එකවර ඇති වෙන්නේ එක සිතයි. ඒ සිත ඇති වෙනකොටම නැති වෙනවා. නමුත් චිත්ත පරම්පරාව දිගට පවතිනවා. ඒ සිත් ඇති වෙන්නේ නිකන් නෙවෙයි. ඒවා ඇති කරන හේතු මේ සිතේම පවතිනවා. දැන් අඹ ඇටේ තියෙනවනේ ගහක් ඇති කරන ශක්තිය. නමුත් අඹ ඇටේ පුංචි දෙයක් නේ. අඹ ඇටේ ගහක් නෑනේ නේ. නමුත් අඹ ඇටේ තුල තියෙනවා මොකද්ද? ගහක් උපදවන ශක්තිය. අන්න ඒ වගේ සිතක් ඇති වෙලා නැති වෙලා යන්නේ නැවත සිත් උපදවන ශක්තියක් ඇති කරගෙන. ඒ නිසා තමයි ඒ ඇති වුණු සිත් වලට අනුව මතු සිත් පහල කරනවා. දැන් අර අඹ ඇටෙන් ගස් ඇති කරනවන්නේ නේ. ගස් පරම්පරාවල් ඇති කරනවන්නේ. ඒ වාගේ මේ සිතෙත් අර අඹ ඇටේ වාගේ ගස් පරම්පරාව ඇති කරනවා වාගේ මේ ඇති වෙලා නැති වෙලා යන සිත් හේතු වෙනවා මතු. මොකටද? සිත් උපදවන්න. ආනේ ඒ උපදින සිත් වල ප්‍රයත්න තමයි සංසාරය කියන්නේ, මම කියන්නේ, ආත්මය කියන්නේ. ඒකට මෙන්න මේ වාගේ සිවුම් මුලාවක් තමයි මෙන්න මේ චිත්ත පරම්පරාවේ සිද්ධ වෙන්නේ. මේක අතිශයින්ම දකින්නට දුෂ්කර ගැඹුරු කාරණයක්. ඒ ගැඹුරු කාරණයක් වෙන්නේ ඇයි? ඇති වෙන සංඥාවට අනුව, වේදනාවට අනුව, චේතනාවට අනුව හැම වෙලෙම ඇහෙන් නාසයෙන් කනෙන් දිවෙන් ගන්න අරමුණුත් එක්ක මම කියලා එක්ක ඇලෙනව නැත්තම් ගැටෙනවා. අපි හැම කෙනාම මම කියලා ඇලෙනව නැත්තම් ගැටෙනවා. ඒ ඇලෙන්නේ මොකටද? චිත්ත පරම්පරාව ඇති වෙන ලෝභය කියන චෛතසිකයක්. සිත අනිත් එක චෛතසික. මෙන්න චිත්තය චෛතසිකය කියන මේවා හොඳට තේරුම් ගන්න ඕනේ. සිතත් එක්ක උපදින තවත් ධර්මත වලට කියන්නේ මොනවද? චෛතසික. ඒක චෛතසික වලට පුළුවන් කමක් නැහැ සිත නැතුව උපදින්න. සිතට පුළුවන් කමක් නැහැ චෛතසික නැතුව උපදින්න. මෙන්න මේ චෛතසික කියන ඒවා හොඳට තේරුම් ගන්නට ඕනේ. තේරුම් අරගෙන මෙන්න මේ චෛතසික Tamanට පෙනෙන්නට සලස්සා ගන්නට ඕනේ. ඒකට සතර සතිපට්ඨානය කියන උන්වහන්සේ පෙන්වා දෙන ඒ විදර්ශනා භාවනා වැඩපිළිවෙල අනුගමනය කරන්නට ඕනේ. ධම්මානුධම්ම පටිපත්තිය කියන්නේ ඒකට. යෝනිසෝ මනසිකාරය ධම්මානුධම්ම පටිපත්තිය. මෙන්න මේ කියන ගැඹුරු කාරණා හොඳට පැහැදිලි කර ගන්නට ඕනේ, තේරුම් ගන්නට ඕනේ. පැහැදිලි කර ගන්නා තරමට, තේරුම් කර ගන්නා තරමට තමයි අපි ගාව තියෙන මම කියන දෘෂ්ටිය ඒ වෙලාවට නැති වෙලා යන්නේ. සම්පූර්ණයෙන්ම නැතිනව නෙවෙයි. ඒ වෙලාවට මම කියන දෘෂ්ටිය නැති වෙලා යනවා. ඒ වෙලාවට මම කියන දෘෂ්ටිය නැති වෙලා යනකොට මොකද වෙන්නේ? උපාදානයේ වුණ ඇලීම ගැටීම ටිකෙන් ටික දුර්වල වෙනවා. කෙනෙක් එක්ක අමනාපය දැඩිව ඇති වෙන්නේ හෝ ලිහිල්ව ඇති වෙන්නේ මනාපය ඇති වෙන්නේ මොකක් නිසාද? මේ සිතත් එක්කන මම කියන දෘෂ්ටිය නිසා. එහෙමනම් සර්වඥන් වහන්සේ දේශනා කරනවා ධම්මානුධම්ම පටිපත්තිය දෙන්නට ඕනේ. මොකද ධම්මානුධම්ම පටිපත්තිය කියන්නේ? සර්වඥන් වහන්සේ අවබෝධ කරගෙන දේශනා කරපු මෙන්න මේ ධර්මය හොඳට තේරුම් අරගෙන ඒක Tamanට ගල්ප දවස් තිස්සේම උදේ අවදි වුණ වෙලාවේ ඉඳලා රාත්‍රී නිින්දට යන මොහොත දක්වාම පුළුවන්කම ටික ඇති කර ගන්නට උන බලන්නට. ඒ බැලීම තුල තමයි මොකද වෙන්නේ? අන්නර සංසාරයට අපි
ඒ වෙලාවට ඇලෙන ගතිය, ගැටෙන ගතිය, මුලා වෙන ගතිය, බැඳෙන ගතිය ඒ වෙලාවට මොකද වෙන්නේ? ඡය වෙනවා, කැඩෙනවා, ප්‍රහාණය වෙනවා. ඒ වෙලාවට ප්‍රහාණය වෙනවා. එහෙමනම් උන්වහන්සේක සතර සතිපට්ඨානය වඩන කෙනාට දේශනා කළේ මොකද්ද? ශෝක පරිද්දවාන සමතික්කමය. මේ හිතවල තියෙනෝනේ ශෝකනේ, කනගාටු වීමනේ, පසුතැවීම, කනගාටු වීම නැද්ද? තියෙනවා. හැම කෙනාම පුංචි දරුවා තුල පවා තියෙනවා. හැම කෙනා තුලම තියෙන, හැම සත්‍යයා තුලම තියෙනවා. මොනවද තියෙන්නේ? ශෝක වෙනවා, කනගාටු වෙනවනේ. හිතේ ලොකු දුකක් තියෙනවා. ඒ දුක හිතේ හදවතේ දැවීමක් ඇති කරනවා නේ. ජීවිතය ගැන භයක් උපදිනවා. තමන් ප්‍රිය කරන අය ගැන භයක් උපදිනවා හැම වෙලෙම. ප්‍රිය කරන අය වුණත් තමන්ට පස්සේ තේරෙනවා මම මේ ප්‍රිය කරාට මේ මම ප්‍රිය කරපු කිසි දෙයක් ඒ ප්‍රිය කරපු දේ තුල නැහැ කියලා. එහෙමනේ. මෙන්න මේ වගේ මහා මායාකාරී දෙයක් ඇති වෙනවා. ඒ ඇති වෙන්නේ මේ මම කියලා හිතාගෙන ඉන්න මේ සිත තුල කියලා උන්වහන්සේ දේශනා කරනවා. එහෙමනම් උන්වහන්සේ පෙන්වා දෙන එකම කාරණය මොකද්ද? මේ සිත කියන එක, මේ අපේ සිත කියන එකනේ, මේ මම කියලා හිතන් ඉන්න සිත තරම් Tamanට භයානක සතුරෙක් තවත් ඇත්තේ නැහැ. මේ සිතේ ප්‍රයත්න තරම් භයානක දෙයක් තවත් ඇත්තේ නැහැ. අපි ඒ වෙලාවට ඇසින්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් නොයේ අරමුණු ලබලා මම කියන දෘෂ්ටිය ඇති කරගෙන ඒවා විඳලා ඒවාම අර ජරා ව්‍යාධි වශයෙන් වෙනස් වෙනකොට ඔය කියපු කාරණාවලට අනුව හේතුඵල ධර්මතාවයට අනුව වෙනස් වෙනකොට ඒ වෙනස් වීම නිසා ඇති වෙන කනගාටුව, ශෝකයේ වැළපීම, මානසික ආතතියනේ කාංසා ඔය කියන්නේ නේ. ඔය ශෝක කිරීම, දුක් වීම, පසුතැවීම, කනස්සලු වීම නේ, ඊර්ෂ්‍යා කිරීම, වෛර කිරීම, ක්‍රෝධ කිරීම, මේ සියල්ලම මොනවද? මේ සිතත් එක්ක පහළ වෙන ධර්මතා. සිතත් එක්ක පහළ වෙන ධර්මතා මේවා. එහෙමනම් සර්වඥන් වහන්සේ දේශනා කරනවා මේ ධර්මයේ තේරුම් ගත්ත කෙනාට ඒ වෙලාවට මේවා ධර්මතා වශයෙන් බලන්නට පුළුවන්කම තිබෙන්නට ඕනේ. ඒ වෙලාවට එතනත්තා ඒවා ධර්මතා වශයෙන් දකින කොටයි මොකද්ද වෙන්නේ? මේවා ධර්මතා බව අවබෝධ වෙන්නේ. ධර්මතා බව අවබෝධ වෙනකොටයි මොකද වෙන්නේ? ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන මේ දුක් සියල්ලම නැති වෙන්නේ, සමනය වෙන්නේ, මිදෙන්නේ වාගේ. මම කියන කෙනෙක් නැති තැන ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ඇති කරගන්න කෙනෙක් නැහැ නේ. ඉන්නවද? එහෙමනම් මේ මම කියන කෙනෙක් නැහැ කියලා උන්වහන්සේ දේශනා කරාට පස්සේ ඒක තමන් හොඳට තේරුම් ගන්න ඕන. උන්වහන්සේ මම කියලා කෙනෙක් නැති බව දේශනා කරන්නේ, පෙන්වන්නේ, උන්වහන්සේ අප වෙන්නේ ඇත්තට මම කියන කෙනෙක් නැහැ කියලා මෙන්න මේ හේතු කාරණා උන්වහන්සේ පෙන්වා දෙනවා. මේ සිතත්, චෛතසිකත්, රූපත් කියන මෙන්න මේ ධර්මයන්ගේ පැවැත්ම තුල තමයි ඇති වෙන්නේ මොකද්ද? මම කියන දෘෂ්ටිය. මම කියන දෘෂ්ටිය. ඒ මම කියන දෘෂ්ටිය ඇති වෙන්න පැවැත්මට මොනවද හේතු වෙන්නේ? ක්ලේශ කර්ම විපාක. මොනවද? ක්ලේශ කර්ම විපාක. ක්ලේශ කියන්නේ මොකද්ද? හිත කිලිටි කරන ධර්මතා. ක්ලේශ කියන්නේ මොනවද? හිත කිලිටි කරන ධර්මතා. දැන් වතුර පිරිසුදු වතුරට අපිරිසුදු දෙයක් දැම්මොත් මොකද වෙන්නේ? වතුර අපිරිසුදු වෙනවනේ. අපිරිසුදු වෙනවනේ. අන්න අර ක්ලේශ කියන ඒවා හිතට ඇති වුණොත්, හිතේ ඇති වුණොත් මොකද වෙන්නේ? හිත අපිරිසුදු වෙනවා, කිලිටු වෙනවා සිත. කිලිටු වුණාට පස්සේ මොකද වෙන්නේ? ඒ සිතෙන් කරන හැම ක්‍රියාවක්ම කිලිටු ක්‍රියා. ලෝභය ඇති වුණත්, ද්වේෂය ඇති වුණත්, මෝහය ඇති වුණත් ඒවා අකුසල හේතු කියලා උන්වහන්සේ දේශනා කරනවා. ලෝභය, ද්වේෂය, මෝහය කියන්නේ මොනවද? අකුසල මුල්, අකුසල හේතු. සියලු අකුසල සිද්ධ වෙන්නේ මෙන්න මේ අකුසල හේතු නිසා. ඒ කියන්නේ පැත්ත මොකද්ද? අලෝභය, අද්වේෂය, අමෝහය. මේ මොන හේතුද?
කුසල මූල කුසල හේතු. මෙන්න මේ කුසල හේතු අකුසල හේතු නිසා තමයි ප්‍රධාන වශයෙන් පවතින්නේ මේ සංසාරය කියන එක. අපි හැමදෙනාගේම මේ සංසාර ප්‍රයත්න සිද්ධ වෙන්නේ මොන හේතු නිසාද? කුසල හේතු නිසා, අකුසල හේතු නිසා කියන මේ කුසල අකුසල හේතු නිසා. කුසල විපාක වශයෙන් සැප උපදවනවා, අකුසල විපාක වශයෙන් දුක උපදවනවා. කුසල විපාක වශයෙන් සැප උපදවනවා, අකුසල විපාක වශයෙන් දුක උපදවනවා. කවුද උපදවන්නේ? කවුද උපදවන්නේ? කවුරුවත් උපදවනවා නෙමෙයි. ඒ ධර්මතා ශක්තිය, මේ ශක්තිය ස්වභාවය ඒක තමයි. චිත්තය කියන ශක්තිය ස්වභාවය ඒක තමයි. එතකොට මේ කුසලය සැපේ උපදවනවා, අකුසලයේ දුක කියන එක උපදවනවා. එතකොට කුසලයේ විසින් සැප උපදවනකොට මට සැපයි කියලා කියනවා. අකුසලයේ විසින් දුක උපදවනකොට මට දුකයි කියලා කියනවා. සැපයි කිව්වත් දුකයි කිව්වත් දෙකම විඳීමක් තමයි. වේදනාව. වේදනාව කියන්නේ සිතත් එකට උපදින චෛතසිකයක් කියලා උන්වහන්සේ දේශනා කරනවා. සිතත් එකට උපදින ධර්මතාවයක් තමයි මොකක්ද? වේදනාව. වේදනාව නැත්තම් සිතකට උපදින්නත් බෑ. හැම සිතක්ම උපදින්නේ ඒ අරමුණු කරගන්නා අරමුණ විඳගෙන. සිතක් උපදින්නේ රූපයක් හරි, ශබ්දයක් හරි, ගන්ධයක් හරි, රසයක් හරි. දැන් සිත් උපදින තැන් කීයක් තියෙනවද මේ ශරීරේ? 6ක් තියෙනවා. ඇසේ සිත උපදිනවා. කනේ සිත උපදිනවා. නාසයේ, දිවේ, ශරීරයේ සහ මනසේ, මනෝද්වාරයේ සිත උපදිනවා. මේ හැම සිතත් එක්කම උපදිනවා මොනවද උපදින්නේ? ඇසේ ඉපදුනත් උපදිනවා ලෝභය, ද්වේෂය, වේදනාව. වේදනාව උපදිනවා. සිතත් එක්ක වේදනාව. වේදනාව කියන්නේ චෛතසිකයක්. සිතත් එක්ක උපදින ධර්මතාවයක්. දැන් වතුරේ සීතල ගතියයි කවුරුවත් ඇති කරන්නේ නෙමෙයිනේ නේ. ඒක වතුරේම ස්වභාවයක්. ඒ වගේ සිතක් හැම වෙලෙම උපදින්නේ ඒ කියන අරමුණ විඳගෙන. වේදනාව කියන චෛතසික උපදවගෙන සිතක් උපදින්නේ. එතකොට වෙන් වෙන් වූ චිත්ත පරම්පරාවක වේදනාව කියන චෛතසිකේ උපදිනකොට ඒ වෙන් වෙන් වූ වේදනා පරම්පරාවක් තමයි එක්කෙනෙකුගේ වේදනා පරම්පරාවක් වශයෙන් හිතට දැනෙන්නේ. සංඥාවෙන් එකම වේදනාවක් වශයෙන් දනවනවා. සංඥාවෙන් කරන්නේ. සංඥාව තමයි ඒ වෙන් වෙන් වූ චිත්ත පරම්පරාවක ඒ වේදනා කියන සංඥාව එකතු කරලා එක වේදනාවක් වශයෙන් පෙන්වන්නේ. අන්න සත්‍ය වේදනාව ගන්නවා මම කියලා. අන්න වේදනාව ඇති වුණා උපාදානය, මම කියන දෘෂ්ටිය. මොකද ඇති උනේ? වේදනාවේ. වේදනාව ඇති වුණා මම කියන දෘෂ්ටි, ආත්ම දෘෂ්ටි, උපාදානය වෙනවා කියන්නේ ඒකයි. වේදනාව. අනිත් එක සංඥාව. හැම සිතක්ම උපදින්නේ යම් කිසි සංඥාවක් එක්ක. හැම සිතක්ම උපදිනකොට සංඥාව කියන එක සංඥාවක් උපදිනවා. ඒ සංඥාව තමයි ඒ රූපේ ලකුණු සටහන් කර ගැනීමක් වගේ හරියට. නැවත දැක්කහම ඒ රූපය අර පෙර රූපය වගේ හඳුනගන්නේ අර සංඥාවෙන්. දැන් ඊයේ දැක්ක කෙනා අපි ඊයේ කෙනෙක් දැක්ක කියමුකෝනේ. දැන් ඊයේ දැක්කහම මොකද උනේ? එයාගේ ඒ කෙනාගේ ඡායාව චක්කු ප්‍රසාදයේ පහළ වීම නිසා ඒ වෙලෙම චිත්ත පරම්පරාවක් ඇති වෙලා නැති වෙලා ගියා. ඒකයි ඊයේ දැක්ක කියලා කියන්නේ නේ. ඒ කෙනා අද දකින්නවා. ඒතකොට ඒ කෙනා අද දැක්කම මොකද වෙන්නේ? ඊයේ ඇති වුණ සංඥාවට සමාන චිත්ත පරම්පරාවක් දැන් ඇති වෙනවා. දැන්ම මේ චිත්ත පරම්පරාව නැති වෙලා යනවා. නමුත් අර ඊයේ සංඥාව නිසා ඊයේ දැක්ක කෙනා ඒ දැකීම නිසා ඇති වුණ චක්කු ඒ සංඥාවට අනුව දැන් දැක්ක සමාන නිසා ඊයේ දැක්ක කෙනාමයි මේ කියලා අන සංඥාවක් ඇති වෙනවා. ඒ කෙනාමයි කියලා සංඥාවක් ඇති වෙනවා. ඒ දකින කෙනාමයි මම කියන සංඥාව ඇති වෙනවා. ආත්ම සංඥාව. ඒ කෙනත් ගන්නවා ආත්ම වශයෙන්, තමනුත් ගන්නවා ආත්ම වශයෙන් සංඥාව. අන සංඥාව ගත්ත ආත්ම වශයෙන්. මම කියන කාරණා පැහැදිලි වෙනවද? සංඥාව ගත්තම අන සංඥාව ඇති වුණ ආත්ම දෘෂ්ටිය. මෙන්න උන්වහන්සේ දේශනා කරන මේ හිත තුල ලස්සනට මේ අවිද්‍යාවට අහු කරගන්න හැටි හිත මම කියන සංඥාව වෙනවා. මේ අහන දේත් එක මම කියන සංඥාව වෙනවා. ඊයේ
ආපු හඬට සමාන සංඥා දැන් නැති වෙනකොට අන ඊයේ හඬමයි කියලා අන සංඥාව තමයි හඳුනාගත්තා කියලා කියනවා. අහවලාගේ හඬ කියලා කියන්නේ අපිනේ. අනේ ඒ අහපු හඬට ඊයේ ඇති වෙලා නැති වෙලා ගිය හඬට සමාන සංඥා දැන් ඇති වෙන නිසා තමයි එහෙම ඊයේ ඒ හඬත් ගන්නවා ආත්ම වශයෙන් දැන් හඬත් ගන්නවා ආත්ම වශයෙන්. මේ කෙනෙක් පුද්ගලෙක් සත්‍ය පුද්ගලෙක් හැටියට ගන්නවා. හිත ගන්නවා. මේ අවිද්‍යාව කියන්නේ ඒ තරමටම සියුම් ධර්මතාවයක්. එහෙමනම් උන්වහන්සේ දේශනා කරනවා හැම ක්ෂණයක් පාසාම මේ චිත්තය වැහිලා යනවා. මොකෙන්ද වැහිලා යන්නේ? ආත්ම දෘෂ්ටියෙන්. ආත්ම දෘෂ්ටියෙන් වැහිලා යනවා. මෙන්න මේ කරුණු කාරණා පහදා ගන්නකොට තෝරා ගන්නකොට තමයි ඔය ආදීනවේ කියන එකයි ආස්වාදයේ කියන එකයි අනිත්‍ය කියන එකයි හොඳට තේරුම් ගන්න වටහා ගන්න පුළුවන්කම තිබෙන්නේ. ඒක ස්වාමීන් වහන්සේ මේ ආදීනව කියන්නේ දුක විඳින ආදීනව කියන්නේ මොකක්ද? වේදනාව කියන එක චිත්ත පරම්පරාවක නැති වෙන්නේ. වේදනාව කියන එක ඇති වෙන්නේ මොකද්ද? චිත්ත පරම්පරාවක. දැන් ශක්තියින් කියනවා තේරුම් ගන්න එපා. හැම ශක්තියක්ම පවතින්නේ කොහොමද? ඇතිවෙමින් නැතිවෙමින්. ශක්තියක් උපදිනකොට උපදින්නේ යම්කිසි බලයක් ඇති කරගෙන. ඒ බලය ඇතිවෙමින් නැතිවීම පවතිනකොට මොකද වෙන්නේ? ක්‍රමක්‍රමයෙන් දුර්වල වෙලා ගිහිල්ලා නැත්නම් බෝලයක් තල්ලු කළාට පස්සේ යම්කිසි ශක්තියකින් ඒ ශක්තිය පවතින තාක්කල් බෝලේ තල්ලු වෙලා යනවනේ. තල්ලු වෙලා යන්නේ කොහොමද? ඒ ශක්තිය අඩු කර යන්නේ. ඒ බෝලේ තල්ලු වෙලා යන්නේ ශක්තිය අඩු වෙනවා. ඒ නිසානේ ශක්තිය පවතින තාක්කල් ගේ බෝලේ නතර වෙන්නේ. අන්න ඒ වාගේ ඒ ඇති වෙලා නැති වෙලා යන චිත්ත පරම්පරාව ඇති වුණ වේදනාවත් පරම්පරාව වශයෙන් පවතින ටිකක් වෙලා ගියාම ඒකත් ඇති වෙලා නැති වෙලා යනවා. රූපයත් එහෙමයි. රූපය හටගත්තාම මේ රූපයත් ක්‍රමක්‍රමයෙන් දුර්වල වෙලා ඇති වෙලා නැති වෙලා යනවා. එහෙමනම් මේ ජරා ව්‍යාධි මරණ කියන එක ජාති ජරා මරණ. ජාති කියන්නේ මොකද්ද? ඉපදීම, හට ගැනීම, ඉපදීම. ජරා කියන්නේ වෙනස් වීම, දුර්වල වීම. මරණ කියන්නේ නැතිවීම. එහෙමනම් හැම සිතක්ම උපදිනවා, පවතිනවා, නිරුද්ධ වෙනවා. ඉපදීම තමයි ජාතිය. පැවැත්ම තමයි ජරාව. හැම රූපයක්ම පවතින්නේ, හැම සිතක්ම පවතින්නේ ජරාවටපත්. දැන් සිතෙත් ජරා. දැන් ජරාව කියලා කියන්නේ රූපේ පමණක් නෙවෙයි, සිතෙත් ජරාවක්. ඒ ජරාව කියන ස්වභාවය තියෙනවා. සිතත් ඇති වෙලා නැති වෙලා යන්නේ ඒ සිතත් දුර්වල වී යෑම නිසා. සිතත් සිතත් හටගෙන දුර්වල වෙලා තමයි නැති වෙලා යන්නේ නේ. ඒකට ඒ ජරා ව්‍යාධි මරණ කියන එක එක සිතකක් තියෙනවා. පරම්පරාවෙත් ජරා ව්‍යාධි මරණ කියන එක ඇති වෙන්නේ අන්නේ නිසා. සිතක් ඇති වෙලා ඒ සිත නැති වෙන්නේ නැතුව දිගට පවතිනෝ නම් මොකද නැත්තේ? ජරාවක් නැහැ. සිතක් ඇති වෙලා ඒ සිත දිගට පවතින්න පුළුවන් නම් ඒ සිතේ ජරාවක් කියන්නේ වෙනස් වීමක්, දුර්වල වීමක් වෙන්නේ නැහැ. ජරාව කියන්නේ දුර්වල වෙනවා කියන එක. සිතක් ඇති වෙලා ඒ සිත දිගට පවතිනවා නම් ඒ සිත දුර්වල වීමක් වෙන්නේ නැහනේ. දුර්වල නොවන හින්දානේ දිගට පවතින්නේ. නේ? එමනම් සිතක් ඇති වෙලා ඒ සිතේ දුර්වල වීමක් වෙනවා. ඒ නිසා තමයි ඒක නිරුද්ධ වෙලා යන්නේ. එමනම් ජරාව කියන එක සිතේම තියෙන ස්වභාවයක්. ශක්තික ස්වභාවයනේ. ඒතර ඒ දුර්වල වීම තමයි ආදීන වෙන්නේ අන්නේ නිසා. සැප වේදනාව නැත්නම් ආස්වාදයේ ආදීනමක් වෙන්නේ ඇයි? අර චිත්ත පරම්පරාවේ ක්ෂණයක් පාසා ඇති වෙලා නැති වෙලා යන නිසා. චිත්ත පරම්පරාවේ එක චිත්තයක් ඇති වෙලා ජරාවටපත් වෙලා නැති වෙලා යන්නේ. ඒක තමයි අර චිත්ත පරම්පරාවක ජරාව කියලා කියන්නේ. ආදීනම කියන්නේ අන්න ඒකට. ආස්වාදයේ ආදීනමක් වෙන්නේ ඒ නිසා. ආස්වාදයේ ආදීනමක් වෙන්නේ කොහොමද? ඉති වෙලා නැති වෙලා යන චිත්ත පරම්පරාවක එක චිත්තක්ෂණයක එක සිතක තියෙන ජරාව, ජාති ජරා මරණ තමයි චිත්ත පරම්පරාවක සිද්ධ වෙන්නේ. එක සිතක් ඇති වෙන එක ජාතිය දුර්වල වෙනවා, ජරාව එතනම ක්ෂය වෙනක මරණය. සිතක් ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. උත්පාද තිති භංග කියලා කියන්නේ නේ. සිතක අවස්ථා තුනක් තියෙනවා. මොකද්ද? උත්පාද අවස්ථාව, තිති අවස්ථාව, භංග අවස්ථාව. තියෙනවා කියන්නේ තිති කියන්නේ මොකද්ද? පවතිනවා කියන්නේ. ඒ පැවතීම වෙනස් වෙමින් පැවතීමක්. වෙනස් වෙමින් පවතින්නේ. වෙනස් වෙනවා කියන්නේ දුර්වල වෙමින් පවතින්නේ. ඒ දුර්වල වීම නිසා තමයි ඒ සිත නිරුද්ධ වෙන්නේ. අන්න ඒ නිරුද්ධ වීම සිත නිසා තමයි ආස්වාදය
අවසානයේ ආදීනවයක් බවට පත් වෙන්නේ. එමනම් මේ ආදීනවේ කියන එක චිත්තේ සහ චිත්ත පරම්පරාවේ ස්වභාවයෙන්ම ඇති වෙන දෙයක්. එමනම් ආස්වාදයටත් ඇලෙනවා මම කියලා, ආදීනවයටත් ඇලෙනවා මම කියලා. ආස්වාදයට මම කියලා ඇලෙලා සතුටු වෙනවා, ආදීනවයට මම කියලා ඇලිලා දුක් වෙනවා. ඇලීමෙන් දුක් වීමෙන් මොකද වෙන්නේ? සංසාරය අල්ල ගන්නවා. නැවත ස්ත්‍රීන් හැටියට ආත්මය අල්ල ගන්නවා, සංසාරයේ පවත්වන පුරුෂයන් හැටියට සංසාරේ ආත්මය අල්ල ගන්නවා, සංසාරේ පවත්වනවා. ඒකෝට මෙන්න මේ ආකාරයෙන් තමයි මේ ආදීනවේ ආස්වාදයේ තේරුම් ගන්න තියෙන්නේ. මේ ඉතින් මේක ගැඹුරින් හොඳට නැවත සාකච්ඡා කරලා, විවරණය කරලා, විස්තර කරලා, ගැටලු විසඳගෙන යන්නට ඕනේ මිස මේ කියන තරමින් එහෙමයි කියලා හිතුවොත් ඒක මදි. මේ තේරුම් ගත්ත පමණින් දැන් මේක හරිම කාරණේ දැන් තේරුම් ගත්තා කියලා හිතගත්තොත් එහෙම වැරදි. මේක Taman තුල නැවත දකින්න, විමර්ශනය කරන්න හොඳට මේ කිවුණු ඥානයක් උපදින්නට ඕනේ. මොකද්ද උපදින්න ඕනේ? ඥානයක්. මොකද්ද ඥානය කියන්නේ? ඥානය කියන්නේ දැනගන්නවා. සිත කියන්නේ මොකද්ද? සිත කියන්නේ දැනීමක්. සිත කියන්නේ මොකද්ද? දැනීමක්. ඇති වෙලා දැන් කියවනේ සිත ඇති වෙලා නැති වෙලා යනවා කියලා නේ. මම දැන් කියවනේ මේ ඉස්සලා නේ. සිත ඇති වෙලා නැති වෙලා මොකද්ද මේ ඇති වෙලා නැති වෙලා යන්නේ මොකද්ද මේ සිත කියලා? දැනීමක්. රූපයක් දැනෙනවා සිතට. ක්ෂණයක් තුල දැනෙනවා රූපයක්. ඒ ක්ෂණයක් තුල දැනෙන රූපය තමයි කෝටි ගණන් චිත්ත පරම්පරාව ඇති වෙලා නැති වෙලා ගියාම ඒ ක්ෂණයක දැනීම් කෝටි ගණනක් එකතු වෙලා තමයි එක දැනීමක් හැටියට ගන්න. එක්කෙනෙක්ගේ දැනීමක් කියලා ගන්න. සිත කියන්නේ දැනීම කියන එක. ඒකට කියන්නේ මොකද්ද? විඥානය. විඥානය කියන්නේ දැනීම කියන එක. කනේ දැනීමක් ඇති වෙනවා. මොකද්ද කනේ දැනීම? සෝත විශබ්දය. නාසයේ දැනීමක් ඇති වෙනවා. ගන්ධය. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ රූප පහළ වෙනවා කියන්නේ අන්න ගන්ධ රූපය ඇවිල්ලා නාසයේ ගාහන ප්‍රසාදයේ ගැටෙනවා. දැන් හඳුන් කුරක් පත්තු කළා මොකද වෙන්නේ? ඒකේ ඒ රූප කලාප පරම්පරාව වශයෙන් ඇවිල්ලා නාසයේ ඒ දුමෙන්නේ පරම්පරාව වශයෙන්. පරම්පරාව වශයෙන් කියන්නේ එතනම ඇතිවීමින් නැතිවීමින්. රූප කලාප හටගෙන එතරම් නැති වෙනවා. ඉදිරියෙන් පහළ වෙනවා. අනේ දුම වෙනවා කියන්නේ ඒකයි. දුම කියන ඒ රූප කලාප එතනම පහළ වෙනවා, එතනම නැති වෙනවා. ඉදිරියෙන් හට ගන්නවා. එහෙම ඇවිල්ලා අර ගාහන ප්‍රසාදය කියන මේ සියුම් මේ රූප කොටසේ ගැටුනහම ගන්ධ රූපය මොකද වෙන්නේ උතන? විඥානය ඇති වෙනවා. ගාහන විඥානය කියන එකට. ඒ ගන්ධ රූප ගැටුන ගමන් මොකද වෙන්නේ? ඒතර විඥානය ඇති වෙනවා. ඒක හරියට ගිනි පෙට්ටියේ ගිනි කූරයක් ඇතුළුවහම මොකද වෙන්නේ? ගිනි දැල්ලක් හට ගන්නවා. මේ ගිනි දැල්ල ඉස්සලා තිබුණේ නැහනේ නේ. ගිනි කූරේ තිබුණෙත් නැහැ, ගිනි පෙට්ටිය තිබුණෙත් නැහනේ. අර ඇතිල්ලීම නිසා තමයි ගිනි දැල්ල හටගත්තේ. ඒ වාගේ ප්‍රසාද රූපේ අරමුණක ඡායාව පහළ වෙනකොටම සිතක් උපදින එක ධර්මතාවයක්. ඒ කවුරුවත් කරන දෙයක් නෙමෙයි. මේ කාටවත් සිත් ඇති කර ගන්න බෑ. ඒවා පහළ වෙනවා ධර්මතා හැටියට. ඒ පහළ වෙන්න හේතු සකස් වෙලා තිබුණ නිසා. එතකොට අන්න ගිනි පෙට්ටියේ ගිනි කූර අතුල් වෙනකොට එතන පෙර නොතිබු ගින්දල්ලක් හට ගන්නවා වාගේ සෝත ප්‍රසාදයේ ආදී චක්කු ප්‍රසාදයේ ගාහන ප්‍රසාදයේ අර ඒ අරමුණු ගැටෙනකොට මොකද වෙන්නේ මෙතන? පෙර නොතිබූ චිත්තයක් ඇති වෙලා නැති වෙලා යනවා. මෙන්න මේ චිත්ත පරම්පරාව. ඒ චිත්ත පරම්පරාව පවතින නම් මොකක්ද ඕන කරන්නේ? රූපයක් ඕන කරනවා. චිත්ත පරම්පරාව නිකන් හුලඟේ පවතින්නේ නැහනේ. චිත්ත පරම්පරාව පවතින ඕන මොකද්ද? රූපයක් හදා ගන්නවා. චිත්ත පරම්පරාවේම ඇති වෙන චෛතසික අනුව රූපයක් හැදෙනවා. ඒ රූපයක් හැදෙනවා කියලා මොකද්ද මං කිව්වේ? මං කිව්වේ රූපයක් හැදෙනවා කියලා චිත්ත පරම්පරාවේනේ. මරණාසන්න කෙනාට යම් කිසි කර්මයක් අරමුණු වෙනවනේ. ඒ කර්මය එක්ක කුසල කර්මයක් වෙන්නත් පුළුවන් නැත්නම් අකුසල කර්මයක් වෙන්නත් පුළුවන්. කුසල කර්මයක් නම් ඒ කුසල හේතු මොනවද? අලෝභ, අද්වේෂ, අමෝහ. අකුසල නම් ලෝභ, ද්වේෂ, මෝහ. කුසලයක් මතක් වෙනවා. අලෝභ, අද්වේෂ, අමෝහ. ඒ සිතේ තියෙන කුසල් සිතක් මරණාසන්නේ. ඒතකොට ඒ තැනත්තා නැත්නම් ඒ මරණාසන්න කෙනාට
කුසලයක් අරමුණු වුණා නම් ඒත් එක්කම ඒ තනත්තාගේ චුති චිත්තය ඇති වෙලා නැති වෙලා යනකොට මොකද වෙන්නේ? ප්‍රතිසන්දි චිත්තය හට ගන්නවා. ඒක ප්‍රතිසන්දි චිත්තය හටගන්නේ රූපයක් උපදවගෙන. ඒ ප්‍රතිසන්දි චිත්තේ තිබිච්ච කර්මයට අනුව රූප කලාප තුනක් උපදවගෙන ප්‍රතිසන්දි චිත්තේ හටගන්නේ. නිකම්ම ප්‍රතිසන්දි චිත්තේ හටගන්නේ නැහැ. මව් කුසේ ප්‍රතිසන්දි කියන්නේ මව් කුසේ විඥානයක් හට ගන්නවනේ. ප්‍රතිසන්දියක් ගත්තා කියන්නේ ඒකනේ. අම්මා කෙනෙක් කියනවනේ මේ දරුවෙක් පිළිසිඳ ගත්තා කියලා කියනවනේ. ඒ දරුවෙක් පිළිසිඳ ගත්තා කියන්නේ මොකද්ද මේ? මරණය සිද්ධ වුණු සත්වයේගේ චුති චිත්තය ඇති වෙලා නැති වෙලා යෑමටනේ මරණය කියන්නේ නේ. චුති චිත්තය ඇති වෙලා නැති වෙලා ගියාට පස්සේ ඒ චිත්තේ මරණාසන්න සිතුවිල්ලට අනුව ඒ සිත ඒ හෘද වස්තුවේම නැති වෙලා යනවා ඇති වෙලා. මොන හෘද වස්තුවේද? ඒ මරණාසන්න ශරීරේ. මරණාසන්න ශරීරේ සිත ඇති වෙලා නැති වෙලා ගියා. ඉතින් එහාට ඒ සිත් පරම්පරාව පවත්වන්න බැරිව යනවා. ඇයි බැරි? සිත් පරම්පරාව පවත්වන්නට උපකාර වෙන රූපයක් තියෙනවා. මොනවද ඒ රූපෙට කියන්නේ? වස්තු රූපය. වස්තු රූපය නිරුද්ධ වීම නිසා තමයි ඉතින් එහාට චිත්ත පරම්පරාව පවත්වන්න බැරි. වස්තු රූපය නිරුද්ධ වුණාම ඉතින් එහාට චිත්ත පරම්පරාව පවත්වන්න බෑ. ඇයි නිරුද්ධ වුනේ? වස්තු පරම්පරාව නිරුද්ධ වෙන්නේ ඇයි? ශාරීරිය දුර්වල වීම නිසා. ශාරීරිය රූප දුර්වල වීම නිසා. දැන් මරණාසන්න කෙනාට මොකද වෙන්නේ? චක්කු ප්‍රසාදය කියන්නේ රූප පරම්පරාවල් ගොඩක්. චක්කු ප්‍රසාදය කියන්නේ මොකද්ද? රූප පරම්පරාවල් ගොඩක්. එතකොට මේ රූප පරම්පරාවල් පවතින්න මොකද වෙන්නේ? මේ රූප පරම්පරාවල් දුර්වල වෙනවා. දුර්වල වෙලා ගිහිල්ලා ටිකෙන් ටික රූප පරම්පරාවල් වල තියෙන රූප අඩුවේ නිරුද්ධ වෙනවා. රූප පරම්පරාවක් ඇතිවීමෙන් නැතිවීමෙන් ගිහිල්ලා ඒ කාලය වුණාම ඒක නිරුද්ධ වෙලා යනවා. ඉතින් ටිකෙන් ටික රූප පරම්පරාවල් චක්කු ප්‍රසාදයේ ඒක චක්කු ප්‍රසාද රූප පරම්පරාවල් අඩු වෙනකොට මොකද වෙන්නේ? ඇස් පෙනීම දුර්වල වෙනවා. ඇයි ඇස් පෙනීම දුර්වල වෙන්නේ? අර රූප පරම්පරාවල් අඩු වීම නිසා ඉදිරියේ තියෙන ඡායාවල් හරියට පැහැදිලිව වැටෙන්නේ නැහැ මේ චක්කු ප්‍රසාදේ. ඒ ඡායාව හරියට පැහැදිලිව වැටුනේ නැත්නම් ඒ ඡායාව අරමුණු කරගෙන උපදින සිත දුර්වලයි. චක්කු ප්‍රසාදයේ උපය දුර්වල නම් ඒ දුර්වල උපය පහළ වෙන ඡායාව දුර්වලයි. ඒ දුර්වල ඡායාව අරමුණු කරගෙන උපදින විඥානය දුර්වල පේන්නේ නැහැ කියන්නේ අන්නේ නිසා. අන්න දුර්වල වෙනවා. ඒකට මරණාසන්න කෙනාගේ චක්කු ප්‍රසාද රූප සම්පූර්ණ දුර්වල වෙලා යනවා. දැන් ඇහි සිත හට ගන්න බෑ දැන්. නාසයේ ගහන ප්‍රසාදයේ සම්පූර්ණ නිරුද්ධ වෙලා යනවා. දැන් උන් නහය හට ගන්නත් බෑ සිත. මරණාසන්න කෙනාට එහෙම වෙන්නේ. දිවේ හට ගන්නත් බෑ. දිවෙත් ප්‍රසාද රූප නිරුද්ධ වෙලා යනවා. ප්‍රසාද රූප කියන අතිසියුම් රූපයක් ඒක. ඉගෙන ගන්නවනේ. ඒක අපි පස්සේ කතා කරනවා මේ අවස්ථානුකූලව. දැන් ඒක විස්තර කරන්න ගියාම අපි මාතෘකාව පිට යනවනේ. ඒ නිසා එතකොට දිවේ තියෙන මේ යුහා ප්‍රසාද රූපත් ක්‍රමයෙන් නිරුද්ධ වෙලා සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙනවා. දැන් දිවේ හට ගන්නත් බෑ සිත. දැන් ඇහි සිත හට ගන්නත් බෑ, කනේ හට ගන්නත් බෑ, නාසය හට ගන්නත් බෑ, දිවේ හට ගන්න. ශරීරයේ කාය ප්‍රසාදයක් ක්‍රමයෙන් නැතිවල යනවා. ඒ කියන්නේ දැන් කකුල් සීතලයි කියලා කියන්නේ අල්ලා මරණාසන්න කෙනාගේ නේ. ඇයි ඒ ප්‍රසාද රූප නැතිවල යනවා. දැන් කය හට ගන්නත් බෑ. දැන් හටගන්නේ වස්තු රූපේ අන්තිමට. වස්තු රූපේ කියන හෘද වස්තුවේ. දැන් හෘද වස්තුවේ රූපත් ටිකෙන් ටික අඩු වෙලා දැපේ. පේනවා මරණාසන්න කෙනා අමාරුවෙන් හුස්ම ගන්න හැදින්නේ. ඇයි හුස්ම ගන්න හෘද වස්තුවේ ශක්තිය නැහැ දුර්වල වෙලා ගිහිල්ලා. ඕන දැන් මොකද වෙන්නේ? ක්‍රමක්‍රමයෙන් හුස්ම අමාරුවෙන් අරගෙන බැරි වෙනකොට ඉතින් පොඩ්ඩක් වෙලා හිර වෙලා තියලා දැන් හෘද වස්තුව නතර වෙනවා. නතර වෙලා තවත් ස්වල්පයක් හිත පවතිනවා කියනවා. ඇයි අර වස්තු රූපයේ සම්පූර්ණ විකෘති වුණාම තමයි අන්තිම හිත ඇතිලා නැතිලා යන්නේ. දැන් වස්තු දැන් හෘද වස්තුව නතර වුණාම මොකද වෙන්නේ? ලේ ගමනේ නතර වෙනවනේ. උෂ්ණ ලේ වල තියෙන උණුසුම නැතිවලා යනවනේ. ලේ නතර වුණා හෘද වස්තුව නතර වුණ ගමන් ලේ වල තියෙන උණුසුම නැතිවලා යනවා. උණුසුම නැතිවලා කිව්ව ලේ විකෘති වෙනවා. විකෘති වෙනවා කියන්නේ වස්තු රූපේ විකෘති වෙනවා. දැන් එතනින් එහාට වස්තු රූපේ විකෘති වුණාට පස්සේ චිත්තය පවත්වන්න බෑනේ නේ. අන්තිම සිත ඇති වුණා නැති වුණා ඊළඟ සිතමයි පහළ වෙන්නේ කර්මානුරූපව කාය දශකයේ වස්තු දශකයේ භව දශකයේ කියන මේ රූප තුනක් උපදවගෙන මරණාසන්න කර්මයට අනුව ප්‍රතිසන් එතන හට ගන්නවා. මරණාසන්න කෙනාගේ හදවතේ ඇති වෙලා නැති වෙලා ගියානේ චිත්තය
චුති චිත්තය ප්‍රතිසන්දි චිත්තය එතනින් හට ගන්නවා. ආයි මේ සිතෙන් මුකුත් යන්නේ නැහැ. මේ ප්‍රතිසන්දි චිත්තයේ තියෙන කර්මය අනුව තමයි එතන හටගන්නේ. මේ සිතෙන් යන්න දෙයක් නැහැ. ෆෝන් එකේ කෝල් එකක් ගෙවට පස්සේ ඒ ඇෙනවනේ මේ වෙනවනේ අන්න ඒ වගේ සිවුම් දෙයක් වෙන්නේ මෙතන. මෙතන ඇති වෙනව නැති වෙනවා එතන හට ගන්නවා. හටගන්නේ මරණාසන්න කර්මයට අනුව. මරණාසන්නේ ඒක මොකද පහළ වෙන්නේ? වත්තු රූපය පහළ වෙනවා. වත්තු රූපය කියන්නේ මොකද්ද? චුති චිත්තේ දක්වා චිත්ත පරම්පරාව පවත්වන රූපය. වත්තු රූපය කියන්නේ ඒකයි. හදවතේ ලේවල හටගන්නේ කියලා ධර්මයේ සඳහන් වෙනවා. අහලා තියෙනවනේ නේ? හදවතේ ලේ ධාතුවේ තමයි හටගන්නේ වත්තු රූපය. ඒක හැට පේන්නේ නැති සියුම් ඔපයක් වාගේ ප්‍රසාද රූපයක් ඒක. එකක් පහළ වෙන්නේ මොකෙන්ද? කර්මයෙන් පහළ වෙන්නේ. වත්තු රූපය පහළ වෙන්නේ මොකෙන්ද? කර්මයෙන්. වත්තු රූපේ ස්වභාවයට අනුව තමයි ඒ තනත්තා ඥානවන්ත කෙනෙක්ද අඥාන කෙනෙක්ද කියලා තීරණය වෙන්නේ. ඒ මරණාසන්න කර්මයට අනුව පහළ ඒ කියන්නේ මරණාසන්න කර්මයේ බලවත් කුසලයක් නම් කුසල මූල මොනවද? අලෝභ අධේශ අමෝහ. අලෝභ අධේශ අමෝහ. මේ අලෝභ අධේශ අමෝහ කියන මේ කුසල මූල බලවත් නම් උත්කෘෂ්ඨ නම් ඒ උත්කෘෂ්ඨ කර්මයෙන් හටගන්නා ප්‍රතිසන්දි චිත්තය බලවත්. ප්‍රතිසන්දි චිත්තය ඇති වෙනකොටම නැති වෙලා යන එක චිත්ත ධර්මතාවය වෙන්නේ. සිතක් ඇති වෙලා නැතිලා කවදාත් විනාඩි දෙකක් විතර තියෙන්නේ නැහැ. ඇති වෙනකොට නැති වෙලා යන එක තමයි ධර්මතාවය. කොයිම හිතක්වත් වැඩි වෙලාවක් පවතින්නේ නැහැ. ඒක බලවත් ප්‍රතිසන්දි චිත්තයක් ඇති වෙලා නැති වෙලා ගියාට පස්සේ ඊට ඇති වෙන්නේ ඊට පස්සේ අර භවය පවත්වන ඒ ප්‍රතිසන්දි චිත්තයට සමාන සිත් ඇති වෙනවා. ප්‍රතිසන්දි චිත්තය ඇති වෙලා නැති වෙලා ගියාට පස්සේ ප්‍රතිසන්දි චිත්තයට සමාන සිත් පරම්පරාවල් ඇති වෙනවා. ඒකට කියන්නේ මොකද්ද? භවාංග සිත. ප්‍රතිසන්දි චිත්තයට සමාන සිත් ඇති වෙනවා. ඒකේ අරමුණ මොකද්ද? මරණාසන්න අරමුණ. මරණාසන්න අරමුණ, කර්ම අරමුණ. මරණාසන්න අරමුණක් වෙනවා හැම කෙනාටම. අන්න ඒ අරමුණ තමයි ඒ චිත්තේ අරමුණ වෙන්නේ. භවාංග චිත්තය කියන්නේ මොකද්ද? මනෝද්වාරය. දැන් චක්කු ප්‍රසාදය සෙම නිසා සෙමෙන් පිටින් බොර වෙලා නැත්තම් චක්කු ප්‍රසාදය මොකද වෙන්නේ? උපවත් නැනේ. උපවත් නේ. සෙමෙන් පිටින් බොර වෙලා නම් චක්කු ප්‍රසාදය දුර්වලයි, පෙනීම දුර්වලයි. කර්මයෙන් තමයි මනෝද්වාරේ දුර්ලභ බලවත් බව තීරණය වෙන්නේ. හොඳ දැන් චක්කු ප්‍රසාදය බලවත් නම් මොකද වෙන්නේ? ඒ කියන්නේ චක්කු ප්‍රසාදය හොඳට උපයක් නම් මොකද වෙන්නේ? ඒ චක්කු ප්‍රසාදයේ පහළ වෙන ඡායාව පැහැදිලි. ඒ පැහැදිලි ඡායාව අරමුණු කරගෙන හටගන්නා විඥාණය ඉතා පිරිසුදුයි. ඒ වාගේ මනෝද්වාරය බලවත් කුසලයකින් ඉපදුනා නම් ඒ මනෝද්වාරයේ උපදින ඒ චක්කු ආදියෙන් අරගෙන ගන්නා සිත් බලවත්. ඒ නිසා ඒ කෙනාට හොඳට වැටහීම් ඥානෙ තියෙනවා. මනෝද්වාරයේ බලවත් නම් මේ කෙනාට වැටහීම් ඥානෙ හොඳයි. එතකොට මෙන්න මේ විදිහ තමයි අර චිත්ත පරම්පරාව ඇති වෙන්නේ. නිසා අන්න වත්තු රූපේ හට ගන්නවාගෙනයි ප්‍රතිසන්දි චිත්තේ හටගන්නේ. මොකද්ද? වත්තු රූපේ කර්මයෙන් හටගන්නේ. ඊට පස්සේ මොකද්ද අනිත් රූපේ? කාය දසකය. මේ ශරීරය හැදින්න යන කාය ඒ රූප කලාපෙට තව ක්ෂණයක් පාසා රූප එකතු වෙනවා. ඒ රූප කලාප තුනට ක්ෂණයක් පාසා රූප එකතු වෙනවා. ඊට පස්සේ තමයි කල්යක් වශයෙන් ඇති වෙන්නේ. ඊට පස්සේනේ ඇස කන නාස ආදී රූප පහළ වෙන්නේ පස්සේනේ නේ. අර තියෙන්නේ ඒකේ පටිච්චසමුපාදික විස්තර කරනවානේ. අන්න ඒ විදිහට තමයි මෙන්න මේ රූපය සකස් වෙන්නේ. එතකොට කාය දසය කියන්නේ තමයි මොකද්ද? මේ ඇස කන නාසය සහිත මේ ශාරීරිය පහළ වෙන්නේ කාය රූපයෙන්. තව රූපයක් තියෙනවා මොකද්ද? භාව රූපය. භාව රූපය කියන්නේ මොකද්ද? ස්ත්‍රී පුරුෂ භාවය. එකත් රූපයක්. ඒතර ස්ත්‍රී පුරුෂ භාවයේ තීරණය වෙන්නේ මොකෙන්ද? ඒත් කර්මයෙන්මයි. දැන් මරණාසන්න කර්මයේ ස්ත්‍රියක් මරණයටපත් වුණා නම් උපදින්නේ මොන රූපද? ස්ත්‍රී රූප. පුරුෂයෙක් මරණයටපත් වුණා නම් උපදින්නේ මොන රූපද? පුරුෂ රූපයි. එහෙම වෙන්නේ ස්ත්‍රියක් කර්ම කරන්නේ ස්ත්‍රී චිත්තයෙන්. පුරුෂයෙක් කර්ම කරන්නේ පුරුෂ චිත්තයෙන්. ස්ත්‍රියකට ඇති වෙන සිත් වලට වඩා සම්පූර්ණ වෙනස් පුරුෂ චිත්තය වෙනස්. ස්ත්‍රී චිත්තය හටගන්නේ ස්ත්‍රී රූපය අසුරු කරගෙන පුරුෂ චිත්තය හටගන්නේ පුරුෂ රූපය අසුරු කරගෙන. ස්ත්‍රියේ චිත්තයේ ඇති වෙන කර්මයේ ස්ත්‍රී ආකාරය පුරුෂ චිත්තයේ ඇති වෙන
කර්මය පුරුෂාකාරයි. ස්ත්‍රී චිත්තේ ඇති වෙන කර්මය ස්ත්‍රියාකාර වෙන්නේ ඇයි? ස්ත්‍රියගේ තෘෂ්ණාව ස්ත්‍රියාකාරයි. පුරුෂයාගේ තෘෂ්ණාව පුරුෂාකාරයි. ස්ත්‍රියගේ චිත්තේ ස්ත්‍රියාකාර නිසා කර්මයක් ස්ත්‍රියාකාරයි. පුරුෂයාගේ චිත්තය පුරුෂාකාර නිසා කර්මයක් පුරුෂාකාරයි. ඒ කර්මයෙන් උපදින්නේ ස්ත්‍රී රූප, භව රූප, පුරුෂ භව රූප. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ රූපේ පුදුනාට පස්සේ නැවත අර පෙර ජීවිතේ නතර කරපු සංඥා තියෙනවනේ. ස්ත්‍රී පුරුෂ පියබුසමියන් දූ දරුවන් ගෙවල් දොරවල් ඉඩ කඩන් යාන වාහන මිල මුදල් මේවා පිළිබඳ සංඥා ඇති කරගෙන ජීවිතේ ගත කළේනේ. දූ දරුවන් පිළිබඳ ගෙවල් දොරවල් පිළිබඳ ඉඩ පඩම් පිළිබඳ උදේ ඉඳන් හවස වෙනකන් මේ සංඥාව මනස මෙහෙවන්නේ සිතුවිලි ඇති කරගන්න මෙන්න මේවත් එක්කදී අන්න ආපහු නැවත අර සංඥා පෙර සංඥාවට අනුව ආපහු නැවත දුව දරුවන් පිළිබඳ ස්ත්‍රී පුරුෂයන් පිළිබඳ ගෙවල් දොරවල් ඉඩ කඩම් පිළිබඳ ආපහු නැවත චිත්ත පරම්පරාවේ තණ්හාව ඇති වෙනවා. ඒ තණ්හාව ඇති වෙන්නේ මොනවත් එක්කද? පෙර ස්ත්‍රී චිත්තයෙන් පුරුෂ චිත්තයෙන් කරපු කර්ම වලට අනුව නැවත සිත් පහළ වෙනවා. ඒ සිත් පහළ වෙනවා ඒක තමයි කියන්නේ සැප දුක ලැබෙනවා කියලා. කුසල කර්මයෙන් කුසල සිත් පහළ වෙනවා, අකුසල කර්මයෙන් අකුසල සිත් පහළ වෙනවා. අකුසල කර්මයෙන් අකුසල විපාක සිත් පහළ වෙනවා. අකුසල විපාක සිත් පහළ වෙනකොට දුකයි කියනවා, කුසල විපාක සිත් පහළ වෙනකොට සැපයි කියලා කියනවා. ඉතින් මෙන්න මේ ඉතින් සැපෙත් මම කියලා ගන්නවා, දුකත් මම කියලා ගන්නවා. සැපත් මගේ කියලා ගන්නවා, දුකත් මගේ කියලා ගන්නවා. ඔය සැපත් මගේ කියලා ගන්නෙ, දුකත් මම කියලා ගන්නෙ මොනවද ඇති වෙන්නේ? වේදනා සංඥා සංකාර විඥාන. වේදනා සංඥා සංකාර විඥාන ඇති වෙන්නේ මොකේද? ස්ත්‍රී රූපේ පුරුෂ රූපේ. මේ කර්මයෙන් පහළ වෙන ස්ත්‍රී රූපේ පුරුෂ රූපේ. ස්ත්‍රී ශරීරය ලැබුණාට පස්සේ ස්ත්‍රී වේදනා ඇති වෙනවා. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් ස්ත්‍රී ආකාර වේදනා ඇති වෙනවා. පුරුෂයාට පුරුෂාකාර වේදනා ඇති වෙනවා. පුරුෂාකාර වේදනාත් එක්ක ස්ත්‍රියට ස්ත්‍රියාකාර සංඥා ඇති වෙනවා. පුරුෂයාට පුරුෂාකාර සංඥා ඇති වෙනවනේ. ඒ සංඥා ඇති වුණාට පස්සේ ස්ත්‍රියට ස්ත්‍රියාකාර තෘෂ්ණාව ඇති වෙනවා. පුරුෂයාට පුරුෂාකාර තෘෂ්ණාව. ඉතින් සංසාරයේ කින්නක දිගට තින් කෙලවර නැහැ කියලා උන්වහන්සේ දේශනා කරනවා. මේ කාරණය තම තමන් තුලම දැක අවබෝධ කරන තුරු මේ කියන පැවැත්මේ කෙලවරක් නැහැ කියන කාරණේ තමයි උන්වහන්සේ දේශනා කරන්නේ. ඉතින් පටිච්ච සමුප්පාදය කියන්නේ මෙන්න මේ පැවැත්ම සිද්ධ වෙන හේතු පරම්පරාව විස්තර කරන්නේ අන්න පටිච්ච සමුප්පාදයෙන්. ඉතින් මම කියපු ඒ කාරණාත් එක්ක ඔය ප්‍රශ්නෙට උත්තරේ මම හිතන්නේ තියෙනවනේ. එමය ස්වාමීන් වහන්සේ බොහොමත්ම පිං ආදීනව යන විශාල ධර්ම කොටස් තුලින් ඒ කියන්නේ චිත්තේ සහ රූපේ ජරාව වෙනස් වීම තුලින් අපට පහදා දීම සම්බන්ධව